අපි අද 2015 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සහ රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගමු. එතකොට මෙතෙන්දී ඔයාලා පොඩ්ඩක් උත්තර ලියන ස්ටයිල් එක ගැන පොඩි අවබෝධයක් ගන්න ඕන. ඒත් එක්කම දැන් මාකින් එකේ ලකුණු දීලා තියෙන්නේ කොහොමද? මොන දේවල් වලටද ලකුණු දීලා තියෙන්නේ? මොන වචන තිබ්බොත්ද ලකුණු දීලා තියෙන්නේ? අන්න ඒ වගේ පැහැදිලි කිරීම් ටිකකුත් තියෙනවා. එතකොට ඒත් එක්කම දැන් දැන් සමහර උත්තර ලිව්වහම ලකුණු දෙන්න විදිහක් නැහැ. හේතුව ඒ උත්තරයට අදාළ ටෙක්නිකල් ටර්ම් එක ඔයාලා යූස් කරලා නැහැ. ඉතින් හොම් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා හොඳට දැන් මේකේ උත්තර ටික බලා ගන්නවා වගේම දැන් අපිට ඉස්සරහට තව අවුරුදු කීපයක පේපර්ස් හම්බ වෙනවා. එතකොට ඒ වගේ උත්තර ලියන්න ඕන රටාව අල්ල ගන්න මේකේ. එතකොට කොයි වගේ උත්තරද ලියන්න ඕන? ඒ කියන්නේ වැල් වටාරන් ලියන්නේ නැතුව කොහොමද පොයින්ට් කරලා අදාළ උත්තරේ විතරක් ලියන්නේ කියන එක පැහැදිලි කිරීම අවශ්‍ය තැන්වල පැහැදිලි කිරීම කරන්නත් දැනගන්න ඕන. හරි. අපි වැඩේ පටන් ගමු. එන්න පළවෙනි ප්‍රශ්නය. ලේසි ප්‍රශ්නයක්. මෙහෙම දීලා තියෙනවා. දැන් මේ විදිහේ HTML ෆෝම් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙහෙම කියනවා. වෙබ් යෙදුමක් මගින් පාට පණිවුඩ ටෙක්ස්ට් මැසේජස් යවන්න සංවර්ධනය කරන ලද පහත රූපයෙන් පෙන්වා ඇති වෙබ් පෝරමය සලකන්න. හරි. මෙන්න මේ දීලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා මෙතෙන්ද මොකද්ද input type text වෙන්න ඕන. හරි. input tag එක පාවිච්චි කරලා input type එක මොකක් කියලා දෙන්න ඕන? text කියලායි එන්න ඕන. හරි. හරි මේක ගන්නෙ කොහොමද? මේ දෙක දැක්කහම මේ කෝඩ් එක දිහා බලන්න කලින් ඔයාලා අදහසක් මේකේ තියෙන්න ඕනේ. මේක ගන්නෙ text area කියන tag එක. input tag එකෙන් නෙවෙයි. text area කියන tag එක පාවිච්චි කරලා තමයි ඔක ගන්න. ඒකේ closing tag එකකුත් තියෙනවා. text area එකේ closing tag එකකුත් තියෙනවා. හරි. ඒ ටික ගලපලා දාන්න තියෙනවා. ඊළඟට මෙතන මේ submit button එකක් තියෙනවා නේ. මෙහෙම තියෙනවානේ. ඔතන එන විදිහට submit button එකක් තියෙනවා. එතකොට ඒක ගන්නෙ කොහොමද? submit button එක ගන්නෙ කොහොමද? හරි. input type submit. මෙතෙන්ද type එකට submit දෙනවා. හරි. ඔය ටිකනේ උතන ඔයාලා දැනගෙන ඉන්න ඕන ටික. හරි බලමු. ඊට පස්සේ මෙන්න මෙහෙම කොටසක් ඔයාලට දීලා තියෙනවා. ඕකේ. මෙන්න මේ වගේ කෝඩ් එකක්. එතකොට දැන් අර මුලින්ම උඩ තියෙන ෆෝන් නම්බර් කියලා තියෙන එකේ ටෙක්ස්ට් බොක්ස් එක නෙමෙයි තියෙන්නේ. රයිට්. එතකොට පළවෙනි එකට එන්න ඕන මොකද්ද? ඒ ටෙක්ස්ට් බොක්ස් එක දාන්නේ input type text. උඩුකම ඇතුලේ ටෙක්ස්ට් කියලා වැලියු එක තියෙන්න ඕන. හරි. ඊට පස්සේ ඊළඟට ගත්තාම තව අපිට හම්බ වෙනවා මෙන්න මෙතන ටෙක්ස්ට් ඒරියා එක දාපු එක. එතන මේ මැසේජ් කියලා දාලා තියෙනවා. මැසේජ් එකට පස්සේ ටෙක්ස්ට් ඒරියා එක තියෙන්න ඕන. එහෙනම් ඕපනින් සහ ක්ලෝසින් ටෙක්ස්ට් ඒරියා ටැග් දෙක තමයි උතන එන්න ඕන. ටෙක්ස්ට් ඒරියා. එතකොට ඒත් එක්කම ඒ ටික ඉවරලා ටෙක්ස්ට් ඒරියා ටැග් එක මේ තියෙන්නේ ඕපනින් ටැග් එක.
opening tag එක ඒත් එක්කම text area වල closing tag එකත් තියෙන්න ඕන. text area closing tag එකක් තියෙන්න ඕන. හරි. ඊට පස්සේ input type submit කියලා තියෙනවා. ඒ මොකද්ද? මේ යට තියෙන send your message කියන button එක. දැන් මේ button එක submit button එක ගන්නනේ. එතකොට දැන් මේ button එකේ යම්කිසි text එකක් print වෙලා තියෙනවා නේ. send your message කියලා. එතකොට ඒක දෙන්නේ කොහොමද? input type button එකේ type එක submit කියලා දෙනවා. input type එක submit එකක් කියලා කියනවා. say value. මෙන්න මේ value කියන attribute එක යටතේ දෙන කොටස තමයි මෙන්න මෙතන value කියන attribute එක යටතේ දෙන text එක තමයි මෙන්න මේ button එකේ print වෙලා පෙන්වන්නේ. එහෙනම් send your message වෙන්න ඕන. උඩුකම ඇතුලේ දෙන්න ඕන value එක ගන්නේ. send your message. ඔන්න ඔය විදිහට තියෙන්න ඕන. හරි. එතකොට ඕකේ ලකුණු දීලා තියෙන විදිහ ගත්තොත් දරුවෝ එහෙමයි. ලකුණු ටිකක් දාගන්න. හරි. සමහර ඒවා මම ගත්තනේ papers බලන්න කියලා. හරි. ඒවා මම බලන්නම්. මෙතෙන්ද එකයි opening closing දෙකම තියෙන්න ඕනේ. right. මෙතෙන්ද එකයි. ඔන්න ඔය විදිහට තමයි ලකුණු දීලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසට යමු. B කොටස. B කොටසේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. පාසලක ඡායාරූපයක් වෙබ් පිටුවක් පාසලක ඡායාරූපයක් අඩංගු වෙබ් පිටුවක් විදහව් කිරීම සඳහා නිවැරදි කාරක රීති භාවිත කරමින් සුනිෂ්පන්න HTML කේතයක් සංවර්ධනය කර ඇත. එහෙත් වෙබ් අතරික්සුව මගින් පාසලේ පින්තූරය විදහූ නොවන අතර alt උපලක්ෂණය සඳහා alternative උපලක්ෂණය සඳහා පාට ලෙස ලබා දී තිබූ ස්කූල් පමණක් ප්‍රදර්ශනය විය. මෙම චර්යාව පැවතීම සඳහා හේතු දෙකක් දක්වන්න. දැන් ඔයාලා මතක් කරගන්න ඕන මේත් එක්ක දැන් මම මේ ප්‍රශ්නේ තියෙන වටපිටාව ගැන කතා කරන්නේ. හරි. අපි දැන් ඉමේජ් එකක් දාන්නේ කොහොමද වෙබ් පිටුවකට? img tag එක පාවිච්චි කරලා. img source src මෙතෙන්ද දෙන්න ඕන මොකද්ද? ඉමේජ් එක පවතින ස්ථානයේ ලිපිනය. එහෙම නැත්නම් ලිපිනය. ඉමේජ් එක පවතින ස්ථානයේ ලිපිනය ඔතන දෙන්න ඕන. දැන් HTML කෝඩ් එක. ඊට පස්සේ alternative එක. alt කියන එක මොකද්ද දීලා තියෙනවා කියන්නේ? ස්කූල් කියලා දීලා තියෙනවලු. ඔහොම. දැන් ඔහොමනේ අපි ඉමේජ් එකක් දාන්නේ. ඔය විදිහට තමයි ඉමේජ් එකක් දාන්නේ. right. දැන් මේ කියන්නේ මොකද්ද? මෙන්න මේ alternative එක. දැන් මොනවා හරි හේතුවක් නිසා දැන් මෙතනින් ඉමේජ් එකක ලිපිනයක් එහෙම නැත්නම් මූලාශ්‍ර ගොනුව තියෙන ස්ථානයේ ලිපිනය ඉමේජ් එක තියෙන ලින්ක් කරද්දි පාවිච්චි කරන ලිපිනේ තමයි URL එක තමයි මෙතන දාන්න ඕන. අර ගොනුව පවතින ස්ථානයේ ලිපිනය. එතකොට මෙන්න මෙතන මේක දාද්දි හරියට දැම්මේ නැති වුණොත් එහෙම, ඒ කියන්නේ මොනවා හරි දෝෂයක් වුණොත් එහෙම මෙතන alternative එකේ තියෙන එක තමයි අපිට වෙබ් පිටුවේ පෙන්වන්නේ. මේක මේ ඉමේජ් එක හරියට සම්බන්ධ කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ සමහරවිට මෙතන දීලා තියෙන ලිපිනය හරියට දීලා නැහැ. වැරදිවට දීලා තියෙනවා. එතකොට අපිට වෙබ් පිටුවේ පෙන්වන්නේ alternative එක. ඒ කියන්නේ මෙතන දීලා තියෙන මෙන්න මේ ලිපිනයේ සඳහන් ඉමේජ් එක වෙබ් පිටුවේ පෙන්න ගන්න බැරි වුණොත් වෙබ් පිටුව තුළ පෙන්න ගන්න බැරි වුණොත් හරි මෙතන දීලා තියෙන ඉමේජ් එක පෙන්වන්න බැරි වුණොත් තමයි alternative එක ස්කූල් කියන එක පෙන්වන්නේ. දැන් ඉමේජ් එක හරියට ඩිස්ප්ලේ වෙනවා නම් වෙබ් පේජ් එකේ ඉමේජ් එක හරියට ඩිස්ප්ලේ වෙනවා නම් alternative එක පෙන්වන්නේ නැහැ. හරි. එහෙනම් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට අපිට ගන්න පුළුවන් උත්තර කීපයක්.
මං කියලා ලියන්න දෙන්නම් ඈ. එකක් තමයි මෙතන මූලාශ්‍ර සම්බන්ධීය source link එක දෝෂ සහිත වෙන එක. මේකට කියන්නේ source link කියලා. ඒක හරියට දීලා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් image එක download කරද්දී එහෙම නැත්නම් පින්තූරය භාගත කිරීමේදී දෝෂයක් වෙන එක. ඒ මොන හරි image එක සම්පූර්ණයෙන් load දුන්නේ නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ නේ. මොන හරි දැන් ඔයාලා image එක download කරද්දී ඒකේ කොටසක් නම් download වෙලා තියෙන සම්පූර්ණයෙන් download වෙලා නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ, display කරන්න විදිහක් නැහැ. හරි. එහෙමත් නැත්නම් image එක සමහර ලාවට දෝෂ සහිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WebAtherixව support කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ images වලට WebAtherixව සහාය දක්වන්නේ නැහැ, support කරන්නේ නැහැ. හරි. අපි ලියාගමු. හේතු ටික ඔක්කොම ලියාගමු. එතකොට එක හේතුවකට එක ලකුණ ගානේ ලකුණු දෙකක් හම්බ වෙනවා උතන. උතන ඔයාලා දැන් මං කියන හේතු වලින් හරියට ලියලා තිබ්බොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. එක හේතුවකට එක ගානේ ලකුණු දෙකයි. හරි. දාගන්නකො මෙහෙම. පළවෙනි හේතුව පළවෙනි පොයින්ට් එක විදිහට දාගන්න. දැන් මේ ඔයාලා මෙහෙම දෙයක් කරන්න ඕන දරුවෝ. ඔතන ඔයාලා ලියපු එකේ අඩුපාඩු හදනවට වඩා ඉතින් ලියපු එක ASCII ඕක ගහන්න අමාරුයිනේ. ඒ නිසා පොඩ්ඩක් වෙනමම හරි උත්තර ටික දාගන්න වෙන කොහෙන් හරි. සටහනක් පැහැදිලිව දාගන්න. ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා මේ මාකින් ස්කීම් එකේ තියෙන දේ කතා කරන එක නෙවෙයි. අපි මාකින් ස්කීම් එක පාවිච්චි කරන්නේ ලකුණු දීපු විදිය දැනගන්න. ඒ හැර උත්තර මේ අපි ලියන විදිහටමයි උත්තර ටික අපි ලියාගෙන යන්නේ. හරි. එතකොට දැන් ඔයාලා පේපර් එකේ බලාගෙන ඔයාලා උත්තර ලියපු පේපර් එකේ ඕක සමහර වෙලාවට දෙන උත්තරේ ලියා ගන්න ඉඩ මදි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ලියපු උත්තරේ වරදින්න පුළුවන්. සමහරට හදපු ගාන වරදින්න පුළුවන්. ඉතින් ඒ නිසා ලකුණු දෙන විදිහත් එක්ක පැහැදිලිවම වෙනමම මම කියන්නේ පුළුවන් නම් CR පොතක සටහන් කරගන්න ඔය ටික. ඒක මාර විදිහට වැදගත් වෙනවා. හරි. දාගමුකෝ මෙහෙම. පළවෙනි එක මූලාශ්‍ර සබැඳිය source link වරහන් ඇතුළේ දාන්න source link. මූලාශ්‍ර සබැඳිය දෝෂ සහිත වීම. මූලාශ්‍ර සබැඳිය දෝෂ සහිත වීම. මූලාශ්‍ර සබැඳිය දෝෂ සහිත වීම. ඊළඟ හේතුව දාගන්න. ඊළඟ හේතුව පින්තූරය භාගත කිරීමේදී ගැටලු ඇතිවීම. ඩවුන්ලෝඩ් කරගත්තී. පින්තූරය භාගත කිරීමේදී ගැටලු ඇතිවීම. පින්තූරය භාගත කිරීමේදී ගැටලු ඇතිවීම. ඊළඟ එක WebAtherixව පින්තූර සඳහා සහාය නොදැක්වීම. WebAtherixව පින්තූර සඳහා සහාය නොදැක්වීම. ඒ කියන්නේ ඒක සපෝට් කරන්නේ නැහැ කියන එක. ඩිස්ප්ලේ කරන්න සපෝට් කරන්නේ නැහැ කියන එක. WebAtherixව පින්තූර සඳහා සහාය නොදැක්වීම. ඊළඟ එක පින්තූරය දෝෂ සහිත වීම. පින්තූරය දෝෂ සහිත වීම. එතකොට ඔතන ඔය තියෙන උත්තර වලට ලකුණු ලැබෙනවා. හතරෙන් දෙකක් තිබ්බනම් හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. පහත දක්වා ඇති CSS නීති කාරක රීති වලට අනුකූලව නිවැරදිද නැතහොත් වැරදිද යන්න දක්වන්න. යම් නීතියක් වැරදි නම් එහි නිවැරදි ආකාරයද ලියා දක්වන්න. හරි. දැන් එතකොට මෙහෙමයි ලකුණු දීලා තියෙන්නේ. ඕකේ. දැන් වැරදිද නිවැරදිද කියලා ලියනවට එක ලකුණයි, ඒක හරි ගස්සනවට එක ලකුණයි. වැරද්දක් තිබ්බොත් හරි ගැස්සුවොත් ඒකට එක ලකුණ ගන්න හම්බ වෙනවා. හරි අපි බලමු.
C වල එක. දැන් පළවෙනියට ලියලා තියෙන එක දැන් ඔයාලගේ පේපර් එක ඔයාලඟ තියෙනවනේ. හරි. එතකොට ඔක පැහැදිලිව පේනවා. හරි. P color red. ඒකේ මොකද වෙන්නේ? බොඩි එකේ තියෙන P tag වල ටෙක්ස්ට් කලර් එක රතු පාට වෙනවා. දැන් ඕකෙන් වෙන දේවල් පවා ඔයාලා දැනගන්න ඕන. දැන් ඒ කියන්නේ අපි මේක මේ ඉගෙන ගන්න පාවිච්චි කරන වැඩන්නේ දරුවෝ. හරි. يعني නිකම්ම මේ උත්තර ටික ලියාගෙන යන ක්ලාස් එකක් නෙවෙයිනේ මේක. අපි දැන් ඉගෙන ගන්නවා. හරි. P color red. මෙතනින් වෙන්නේ මොකද්ද? බොඩි එකේ තියෙන බොඩි ටැග් එක ඇතුලේ තියෙන ටැග්ස් වල P ටැග්ස් තිබ්බොත් කලර් එක ඒ වගේ ටෙක්ස්ට් කලර් එක මොනවද වෙන්නේ? රතු පාට වෙනවා. ඒක ලියලා තියෙන විදිහ වැරද්දක් නැහැ. දෙවෙනි එක බොඩි එකේ තියෙන P ටැග් වල ෆොන්ට් එක ෆොන්ට් එකේ වර්ගය මේ හදලා තියෙන්නේ. ෆොන්ට් ටයිප් නෙවෙයි මෙතන වෙන්න ඕනේ. මොකද්ද? ෆොන්ට් ෆැමිලි කියලා දාන්නේ. අපි ෆොන්ට් එකක නමක් දෙද්දී ඒක දෙන්නේ කොහොමද? ෆොන්ට් ෆැමිලි කියන ප්‍රොපර්ටි එක යටතේ ෆොන්ට් ටයිප් කියලා නෙවෙයි දෙන්නේ. එහෙනම් වැරදි. එක වැරදි. එහෙනම් හරි විදිහට ලියන්නේ කොහොමද? P එකට font family font family එක 32ක් මොකද? Arial. semicolon එක තිබ්බා සංගල වරාන වැහුවා. මේක හරි. ඊට පස්සේ දෙවෙනි එක. ඉතින් මෙතන සිලෙක්ට් එකක් දාලා නැහැ. මේක හරි body color red. මේක වෙන්නේ මොකද්ද? body tag එකට දීලා තියෙනවා CSS color red කරන්න කියලා. මොකද්ද? ඕකේ අදහස color එක red කරන්න කියන්නේ. and body එකේ තියෙන සියලුම text. එතකොට body එකේ තියෙන සියලුම text කියවහම පුතේ H1 ද H2 ද P ද ඒ තියෙන සියලුම text රතු පාටින් තමයි පෙන්වන්නේ. හරි? එතකොට ඒක එහෙමයි. ඊළඟට background color yellow. බොඩි එකේ පසුබිම් වර්ණය, වෙබ් පිටුවේ පසුබිම් වර්ණය කහ පාට හදන්න ඕන. ඉතින් මෙතන ටැග් එක දීලා නැහනේ. මෙතන බොඩි කියලා දෙන්න ඕන. හරි. එතකොට ඒ නිසා මේක වැරදි. ලියලා තියෙන විදිය වැරදි. දැන් ඔක නිවැරදිව ලියන්නේ කොහොමද? ලියන ක්‍රම දෙකක් තියෙනවා. හරි. මෙහෙම මම ක්‍රම දෙකම ලියන්නම්. දෙවෙනි කොටස. ඔක එකට ලියන්නත් පුළුවන් වුණා. බොඩි කියලා දැම්ම සිලෙක්ට් එක ප්‍රොපර්ටි එක දැම්ම මොකද්ද? color red. semicolon ඊට පස්සේ background color yellow. ඔහම දාන්න ඕන. එහෙම නැත්නම් ඔක ලියන්න පුළුවන් කොටස් දෙකකට. මෙතනත් වැරද්දක් තියෙනවා. වැරදි කියලා ලියවෙන්න ඕන. ඔක එකට ලියනවා නම් කොහොමද ලියන්නේ? body කොටස් දෙකට color එක 32ක් red ඔන්න එක ලියුවා. ආයෙත් body එකටම ලියන්න පුළුවන්. ඔය ක්‍රම දෙකම උත්තර බාර ගන්නවා. background color 32ක් yellow.
semicolon. එතකොට තුන්වෙනි එක මොකද්ද? බොඩි එකේ තියෙන H1 සහ H3 වල කලර් එක ටෙක්ස්ට් කලර් එක බ්ලූ කරන්න කියලායි දීලා තියෙන්නේ. හරි ඒක වැරද්දක් නෑ. එතකොට තුන්වෙනි එක නිවැරදි. වැරද්දක් නෑ. එතකොට ලකුණු හම්බෙලා තියෙන්නේ මේකට 1යි මෙතෙන්ද 1යි මෙතන වැරදි කියනවට 1යි මේ දෙකෙන් එකක් මේ දෙකෙන් එකක් කෝක හෝ එක ක්‍රමයකට නිවැරදිව ලියලා තියෙනවට 1 ලකුණයි මෙතන නිවැරදි කියනවට 1 ලකුණයි. ඔය තමයි ලකුණු දීලා තියෙන්නේ. ඔන්න පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ හරි. දැන් බලන්නකෝ දරුවෝ ඔය ප්‍රශ්නේ ලකුණු 5න් 5ම ගන්න පුළුවන් නේ. ලකුණු 5න් 5ම ගන්න පුළුවන්. ඒක බොහොම සරල ප්‍රශ්නයක්. ඒකෝට දැන් බලන්නකෝ ව්‍යුහගත ප්‍රශ්නේ එකක් කරා සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරි. ඒතර ඒකට යන ළමයෙක්ට මම ඒක හැම වෙලාවෙම කියන්නේ ව්‍යුහගත පේපර් එකේ ස්කෝර් කරන්න ලේසියි. හැබැයි හරියට ලියන්න ඕන. 20න් 15ක් හෝ ඊට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. දැන් එක ප්‍රශ්නයක් කරලා 5ක්ම ගත්තානේ. හරි. අපි බලමු. දෙවෙනි ප්‍රශ්නේ. මෙහෙම කියනවා. වැරදි ටික හදාගන්න ඈ. වීඩියෝ එක නවත්තලා ඒක හදාගන්න. නැත්තම් වෙලාව දෙන්න බෑනේ මේක ඇතුලේ. හදාගන්න. එහෙම තියෙනවා. එක්තරා සංඛ්‍යාංක උපක්‍රමයක ඩිජිටල් ඩිවයිස් එකක් ගැන කියනවා. නිකිල නිරූපණය කරනු ලබන්නේ බිටු 8හි 2හි අනුපූරක ආකාරයට යයි උපකල්පනය කරන්න. හරි. එතකොට අපි දෙන ඉලක්කම් ඒ ඩිවයිස් එක ඇතුළේදී අපි දෙන ඉලක්කම නිරූපණය කරගන්නේ කොහොමද? 2's complement පාවිච්චි කරලා. කෙසේ වෙතත් ආගණනයන්හි ප්‍රතිඵල දශමය ආකාරයෙන් මුද්‍රණය කරනු ලැබේ. අපි සංඛ්‍යා දෙකක් එකතු කරන්න කියලා ඩිවයිස් එකට දුන්නාම එයා ඒක 2's complement බවට පත් කරගෙන ඒවා එකතු කරලා ආපහු අපිට දශමය විදිහට ඩිස්ප්ලේ එකේ පෙන්නනවා කියලා කියනවා. දැන් හරි අපි පටන් ගමු. දෙකේ ඒ වල පළවෙනි කොටස. ඊට උපක්‍රමයේ 10 2's complement වලින් නිරූපණය කරන විදිය. 10 ලියන්නේ බිට් 8කින්. 128 64 32 16 8 4 8යි දෙකක් ගත්තාම 10යි එක ඒවා නෑ. ඔන්න. ධන සංඛ්‍යාවක් දෙකේ අනුපූරකේ ලියන්නේ කොහොමද? නිකම්ම දශමය තියෙන අගය ද්විමයයක් විදිහට බිට් 8කින් ලියුවම 2's complement විදිහට තමයි මේ ධන සංඛ්‍යාව ලියලා තියෙන්නේ. හරි ආයෙක වෙනසක් කරන්න නැහැ. දෙවෙනි කොටස. ඉහත උපක්‍රමයේ ඍණ 25. දැන් ඍණ 25 අපි ඉන්පුට් කරොත් ඒ ඩිවයිස් එකේ ඇතුලේ ඍණ 25 නිරූපණය කරගන්න ක්‍රමය මොකක්ද කියලා අහනවා. හරි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම 25 ලියා ගන්න ඕන බිට් 8කින්. දශමයගේ 25 ද්විමයයක් විදිහට ලියා ගන්න ඕන. 128 64 32 16න් 1යි 8යි 24යි 4 ඒවා නැහැ 2 ඒවා නැහැ 1යි 25යි. ඔන්න ද්විමයයක් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕන? 1's complement කරන්න ඕන. එකේ බිටු බිංදුව බවටත් බිංදුව බිටු 1 බවටත් කන්වර්ට් කරන්න ඕන. ඊට පස්සේ ඒකට එකක් එකතු කරන්න ඕන. ඔන්න ඒක හරි. බිංදුව 1යි 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 බිංදුවයි බිංදුවයි එක ඒවා
ඔන්න ඍණ 25 නිරූපණය කරා. දෙකෙහි අනුපූරකයක් විදිහට. හරි. ඊට පස්සේ කියනවා ඔබ විසින් ඉහත 1 හා 2හි ඔබ විසින් ලබා දෙන ලද නිරූපණ භාවිතයෙන් ඉහත උපක්‍රමය මගින් 10 ඍණ 25 ගණනය කරන විදිහ පෙන්වන්න කියලා කියනවා. තුන්වෙනි කොටස කියනවා 10 ඍණ 25. දැන් අපි ඔක කොහොමද නිරූපණය කරන්නේ? එකතු කිරීමක් විදිහට. එකතු කිරීමක් විදිහට අපි ඔක ලියා ගමු. 10 ධන ඍණ 25. ඔහොම අපිට ලියා ගන්න පුළුවන්. එහෙනම් 10 ඍණ 25යි එකතු කරනවා. හරි. 10 මෙතනින් එහාට ප්‍රොජෙක්ට් එක ඕනේ නැහැ නේද? ඔව්. ඕනේ ඕන වෙනකොට මම ගන්නම් ඈ. ආයෙත් තුන්වෙනි ප්‍රශ්නේ හෝ හතරවෙනි ප්‍රශ්නේදී ඕන වෙන්නේ. ඒතකොට මම ඒක පාවිච්චි කරන්න. දැනට ඔෆ් කරන්න. මොකද ගණන් හදන්න තියෙන ඉඩ මදි නෝ බෝඩ් එකේ. හරි. මේක මෙතන ලියාගමු ඉස්සෙල්ලා. 10 ලියාගත්තා. ඍණ 25 මෙන්න අපි හදාගත්ත එක. ඔන්න ඔය දෙක එකතු කරන්න කියලා කියනවා. 0.1යි 1යි 1 1 2යි දෙක ලියන්නේ 0යි වැඩිපුර එක එහා පැත්තට. එතකොට මෙතෙන් එකක් එනවා. 1 1 2යි දෙක ලියන්නේ 0යි වැඩිපුර එක එහා පැත්තට. ආයෙත් එකතු 2යි දෙක ලියන්නේ 0යි වැඩිපුර එක එහා පැත්තට. හරි. දැන් මෙතන අගය 1යි 1 ඔන්න දැම්මා. හරි. දැන් මේවා ටික අයින් කරලා දාමු. එතකොට ඔන්න අපිට උත්තරයක් ලැබුණා. දැන් අපිට ඔච්චරයිනේ තුන්වෙනි කොටස කරන්න කියලා තියෙන්නේ. right. ඔන්න තුන්වෙනි කොටසේ තිබ්බ ටික කරා. දැන් මේකේ කියලා තියෙන විදිහට ලකුණු දීලා තියෙන කොහොමද කියලා බලමු. මෙතෙන්ද එක ලකුණයි. ඊට පස්සේ ඍණ 25 ලියනවට මේකට අවසාන උත්තරේට තමයි ලකුණු දීලා තියෙන්නේ 1යි. මෙතන මේ උත්තරේ ගන්නවට එක ලකුණයි. ඊට පස්සේ එහා පැත්තේ තව කොටසක් දීලා තියෙනවා පේපර් එකේ. මේව කියනවා. ඉහත තුන කොටසින් ලබාගත් ප්‍රතිඵලය මුද්‍රණය කර ගැනීම සඳහා දශමය ආකාරයට පරිවර්තනය කරගන්න අවශ්‍යයි. ඔව්. දැන් මේ ඩිවයිස් එක ඇතුලේ තමයි මේ ගණනය කිරීම එකතු කිරීම කරේ. ටූල්ස් කම්ප්ලිමන්ට් පාවිච්චි කරලා මෙයාලා මේ එකතු කිරීම කරේ. දැන් මේක අවුට්පුට් එක ඩිස්ප්ලේ කරන්න ඕන මේකේ දශමය අගය. දැන් එකතු කරලා ලැබුණ ප්‍රතිඵලයේ දශමය අගය ඩිස්ප්ලේ කරන්න ඕන. එතකොට ඒක ඩිස්ප්ලේ කරන්න මෙයාලා පාවිච්චි කරන උපක්‍රමය මොකක්ද කියලා අපෙන් අහනවා. හරි. එතකොට අපි ඉස්සල්ලාම බලන්න ඕනේ මොකද්ද? මෙන්න මේක දිහා. ලකුණු පිටුව. ප්‍රතිඵලයේ ලකුණු පිටුව දිහා බලන්න ඕන. දැන් ලකුණු පිටුව 1යි. ලකුණු පිටුවගේ 1යි. 1යි කියලා කියන්නේ මේක ඍණාගයක් තියෙන්නේ. ඍණාගයක් තියෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕන? ඍණාගයක් නම් තියෙන්නේ මොකද්ද කරන්න ඕන? හරි. දැන් මේකනේ ඇවිල්ලා තියෙන්නේ. ඔය තමයි අපිට ලැබිලා තියෙන ප්‍රතිඵලය. කියවා
විතරයි. හරි එච්චර. ඔය තමයි අපිට ලැබිලා තියෙන ප්‍රතිඵලය. දැන් අපි මොකද කරන්න ඕන? ලකුණු පිටුව. ලකුණු පිටුව කියලා කියන්නේ most significant bit එක. වම් කෙළවරේම තියෙන bit එක තමයි මොකද්ද? MSB එක. most significant bit එක. වැඩිම වෙසෙසි පිටුව. මේකේ අගය 1යි නම් ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මෙතන ඍණ සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ. එතකොට අපි මොකද කරන්න ඕන? හරි. එහෙනම් මේක 2's complement කරන්න ඕන. ඔන්න 1's complement කරා. ඒකට එකක් එකතු කරා. එතකොට 0.1යි 1යි 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 එතකොට මෙන්න ලැබෙනවා අගයක්. ඒ අගය දශමය බවට පරිවර්තනය කරනවා. 2's complement කරාම මේ ඍණ අගයක් නේ තියෙන්නේ. ඒක 2's complement කරපුවාම ඒකේ ධන අගය තමයි ලැබෙන්නේ. right. මෙතන 8යි 4යි 12යි 2යි 14යි 1යි 15යි. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ කීයද? ඍණ 15. දැන් එතකොට ලකුණු පිටුවේ අගය එහෙම නැත්නම් most significant bit එකේ අගය එක වුණොත් මොකද කරන්න ඕන? ඒක දෙකෙහි අනුපූරකයක් බවට පත් කරන්න ඕන. දෙකෙහි අනුපූරකයක් බවට පත් කරන්න ඕන. ඒ පත් කරලා ලැබෙන පිළිතුරේ ලැබෙන ප්‍රතිඵලය මේකනේ. මේකේ දශමය අගය අරගෙන ඒකේ ඍණාගය තමයි ප්‍රතිදානය කරන්න ඕන. 15 ප්‍රතිදානය කරොත් හරියද? නෑනේ. දැන් මෙතන උත්තරේ සුළු කරපුවාම වෙන උත්තරේ ඍණ 15 නෙන්නේ දරුවෝ. අයනම් දැන් ලැබුණ ප්‍රතිඵලය 2's complement කරලා හරි එකතු කිරීමෙන් ලැබුණු ප්‍රතිඵලය 2's complement කරනවා. ඊට 2's complement කරපු එක දශමය බවට පරිවර්තනය කරනවා. ඒ දශමය අගයේ ඍණාගය තමයි ප්‍රතිදානය කරන්න ඕන. නැතුව දශමය බවට පරිවර්තනය කළ ප්‍රතිදානය කරොත් 15යි. එතකොට එහෙම නෙවෙයිනේ. 10 ඍණ 25 කියන්නේ ධන 15ක් දෙන්නේ නෑනේ. ඒ නිසා ඒක හරියට ලියන්න ඕනේ. දැන් මෙතන ලැබුණ ප්‍රතිඵලය එකතු කිරීමේදී ලැබුණ ප්‍රතිඵලය මෙතන මේ most significant bit එක. එහෙම නැත්නම් වැඩිම වෙසෙසි බිටුවේ අගය 0යි නම් මොකද කරන්නේ? 0යි නම් කෙලින්ම මේක දශමයේ බවට පරිවර්තනය කරලා උත්තරේ ගන්න පුළුවන්. දැන් මෙතන අගය එකතු කිරීමෙන් ලැබෙන අගය දැන් 2's complement පාවිච්චි කරලා එකතු කිරීමෙන් ලැබෙන අගය ප්‍රතිඵලයේ එක තිබ්බොත් තමයි ඍණ සංඛ්‍යාවක් වෙන්නේ. අනේ මෙතන අගය එක තිබ්බොත් ඍණ සංඛ්‍යාවක්. මෙතන අගය 0 තිබ්බොත් ධන සංඛ්‍යාවක්. මෙතන අගය 0 තිබ්බොත් කෙලින්ම මේක ද්විමය සංඛ්‍යාව දශමයේ බවට පරිවර්තනය කරන්න පුළුවන්. හරි. පොඩි දේවල්නේ. අරක පෙන්වන්න ඕනේ නැහැ. මම දැන් ඔයාලට ඒක තේරුම් ගන්න කිව්වේ. හරි. දැන් කියනවා ඉහත තුන කොටසින් ලබාගත් ප්‍රතිඵලය මුද්‍රණය කර ගැනීම සඳහා දශමයේ ආකාරයට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය පියවර ලියා දක්වන්න කියලා කියනවා. හරි. දැන් අපි පොදුවේ ලියන්න ඕන දැන් මොක. හරි. මුලින්ම අපි ඔක පිළිවෙලට වැඩි කරමු. පළවෙනි පොයින්ට් එක දාගන්න. වැඩිම වෙසෙසි බිටුවේ අගය නිරීක්ෂණය කරන්න. වැඩිම වෙසෙසි බිටුවේ අගය නිරීක්ෂණය කරන්න. ඔතන තියෙන කෙළවරේම තියෙන බිට් එකේ අගය බලන්න කියලා කියනවා. හරි. අපි මෙහෙම කිව්වනම් වඩාත් හොඳයි. එකතු කිරීමෙන් ලැබුණ ප්‍රතිඵලයේ වැඩිම වෙසෙසි බිටුව නිරීක්ෂණය කරන්න. එකතු කිරීමෙන් ලැබුණ ප්‍රතිඵලයේ වැඩිම වෙසෙසි බිටුව නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ ඒක යටතේ පොයින්ට් එකක් දාගන්න. වැඩිම වෙසෙසි බිටුවේ අගය බිඳුව නම් වැඩිම වෙසෙසි බිටුවේ අගය බිඳුව නම් වැඩිම වෙසෙසි බිටුවේ අගය බිඳුව නම් වැඩිම වෙසෙසි බිටුවේ අගය බිඳුව නම්
ප්‍රතිඵලය දශමය බවට පරිවර්තනය කර ප්‍රතිඵලය දශමය බවට පරිවර්තනය කර ප්‍රතිදානය කරන්න. ප්‍රතිඵලය දශමය බවට පරිවර්තනය කර ප්‍රතිදානය කරන්න. ඊළඟ පොයින්ට් එක. ඒ කියන්නේ වැඩිම වෙසෙසි බිටුවේ අගය එක නම්. ඊළඟ පොයින්ට් එක දාන්න. වැඩිම වෙසෙසි බිටුවේ අගය එක නම්. වැඩිම වෙසෙසි බිටුවේ අගය එක නම්. මොකද කරන්න ඕන? හරි. මෙන්න මේ පියවර ටික කරන්න ඕන. එක අපි ලියමු. වැඩිම වෙසෙසි බිටුවේ අගය එක නම්. ලැබුණ වැඩිම වෙසෙසි බිටුවේ එක නම් ලැබුණ ප්‍රතිඵලයේ දෙකෙහි අනුපූරකය ලබා ගන්න. ලැබුණ ප්‍රතිඵලයේ දෙකෙහි අනුපූරකය ලබා ගන්න. ලැබුණ ප්‍රතිඵලයේ දෙකෙහි අනුපූරකය ලබා ගන්න. දෙකේ අනුපූරකය ලබා ගන්න. ඉන්පසු එය දශමය බවට පරිවර්තනය කර ඉන්පසු එය දශමය බවට පරිවර්තනය කර ඉන්පසු එය දශමය බවට පරිවර්තනය කර දශමය බවට පරිවර්තනය කර එම දශමය අගයේ ඍණ අගය ප්‍රතිදානය කරන්න. 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 හරි. ඔන්න ඒකත් හරි. right. අපි ළඟට යමු B කොටසට. දෙකේ B කොටස. කියනවා මෙහෙම. බැංකුවක් තම ගනුදෙනුකරුවන්ට ඉතිරි කිරීම හා ජංගම ගිණුම් පවත්වා ගැනීම, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවා, ණය ලබා දීම, දේපල කල්බදු ගැනීම, විදේශ මුදල් හුවමාරුව වැනි සේවා ලබා දේ. බැංකුව විසින් තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගිණුම් පාලනය කර ගැනීමේ බලතල වැඩි වශයෙන් ලබා දීම සඳහා අන්තර්ජාල බැංකු සේවා හඳුන්වා දීමට තීරණය කර ඇත. දැනුත් කරලා තියෙන මේ දවස්වල ඒකනේ බැංකුවට එන්න බැරි නිසා කස්ටමර්ස්ලාට අන්තර්ජාලය ඔස්සේ කරගන්න e-banking පහසුකම දීලා තියෙනවා. දීමට තීරණය කර ඇත. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම ගිණුම්වල ශේෂය තහවුරු කර ගැනීම, බැලන්ස් එක බලා ගන්න පුළුවන්, බිල්පත් ගෙවීම, වෙනත් ගිණුම් සඳහා අරමුදල් හුවමාරුව හා බැංකු සමග sannivedanaya යන පහසුකම් මාර්ගගතව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපේ. ඒ කියන්නේ අපිට ඔය වෙනත් ගිණුමකට මුදල් යවන්න අන්තර්ජාලය මේ පාවිච්චි කරලා ඇස e-banking පහසුකම. e-banking පහසුකම පාවිච්චි කරලා මොන හරි bill payments කරන්න, මොනවාද ජල බිල්පත්, විදුලි බිල්පත්, ඒවා ගාස්තු ගෙවීම කරන්න. ඒතකොට දැන් සමහර වෙලාවට ක්ලාස් ෆීස් ගවන්න එක ගෙවීම කරන්න. ඒත් එක්කම අපිට ඕන බැංකුවත් එක්ක sannivedanaya කරන්න පුළුවන්. බැංකුවට ඒ සිස්ටම් එක හරහාම මේ අපි e-banking හදලා තියෙන සිස්ටම් එක හරහාම ඊමේල් යවන්න පුළුවන්. ඔය වගේ පහසුකම් දීලා තියෙනවා. right. එක බැංකු ගනුදෙනුකරුවන් අන්තර්ජාල බැංකු සේවා භාවිත කිරීමට පසුබට විය හැකි හේතු දෙකක් ලියන්න කියලා කියනවා. හරි. කලින් එකේ මම ලකුණු කිව්වේ නෑනේ. හරි. මෙතෙන්ද එක ලකුණයි හම්බෙන්නේ. හේතුව පැහැදිලි කරාට හතරට එක ලකුණයි.
ලිවි ලොකු හේතුවක් ඒකට එක ලකුණයි. හරි දැන් මේ කියනවා පසුබට වීමට හේතුව. මෙහෙම වෙන්න පුළුවන්. ආරක්ෂාව විශ්වසනීයත්වය ඊට පස්සේ තව ගත්තාම පුජ්‍යලිකත්වය යන කරුණු ගත්තාම ඒවා දැන් බය ඒකනේ මොන හරි ඒතකොට අපි පාවිච්චි කරන යූසර් නේම් පාස්වර්ඩ් හැකර්ස්ලා අතර යන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගිණුම හැක් කරන්න පුළුවන්. ඔය වගේ එක එක බාධා තියෙනවනේ. රයිට්. එතකොට පසුබට විය හැකි හේතු දෙකක්. අපිට පළවෙනි හේතුව ලියමු. ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇතිවීම. ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇතිවීම. ඊළඟ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇතිවීම. පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇතිවීම. මොකක්ද මේ පෞද්ගලිකත්වය කියලා කියන්නේ? අපේ පර්සනල් ඉන්ෆර්මේෂන් පිට අයට යන එක. ඒ කියන්නේ පර්සනල් ඉන්ෆර්මේෂන් කිව්වහම අපේ යූසර් නේම් පාස්වර්ඩ් එකට අමතරව අපේ ලිපිනය, අපේ ටෙලිෆෝන් නම්බර් එක, අපේ ඊමේල් ඇඩ්‍රස් එක, ඒ වගේ දේවල් පිටස්තර අයට යනවට අපි කියනවාද පුජ්‍යලිකත්වය, ප්‍රයිවසි කියලා. ඊට පස්සේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුව, රිලයබිලිටි එක ගැන ගැටලුව. ඒ කියන්නේ අපේ විශ්වාස නැහැ මේ සිස්ටම් එක. හරි. විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුව. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න ඕන සමහර වෙලාවට විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුව කියලා කියන්නේ සමහර වෙලාවට ටෙලිෆෝන් බිල් එකක් ගෙවනවා, ටෙලිකොම් එකෙන් කියනවා ලයින් එක කපනවා ගෙවලා නැහැ කියලා. ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් ගෙවනවා, ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ඇවිල්ලා කපලා යනවා බිල ගෙවලා නැහැ කියලා. අර ඒ ගණදෙනුව හරියට වුණාද කියලා විශ්වාසයක් නැහැ. රයිට්. ඒකයි විශ්වසනීයත්වය නැහැ කියලා කියන්නේ. අර ගෙවීම් කටයුතු හරියට වුණාද කියලා පොඩ්ඩක් පොඩි චකිතයක් තියෙනවා. දැන් මෙහෙමනේ ප්‍රායෝගිකව ඇත්තට මට ওই වැඩේ වෙලා තියෙනවා. මොකද මම සමහර වෙලාවට රවුටර් එකට මේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකට බිල් එක ගෙවපුවාම සමහර වෙලාවට බිල් එක ගෙවලා නැහැ කියලා ටෙලිකොම් එකෙන් කියපු අවස්ථා තිබුණා. ඉතින් ඒවා ආපහු හදාගත්තා වුණාට ඉතින් අර පොඩි වෙලාවක් යනවා. ඉතින් අන්න ඕක විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුව. විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුව ඇතිවීම. එතකොට ඒකට හේතු දෙකයිනේ අපෙන් අහන්නේ. හේතු දෙකට ලකුණු දෙකක් දීලා තියෙනවා. දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියනවා මෙම යෝජිත අන්තර්ජාල බැංකු සේවා සැපයීම B2C නම් ව්‍යාපාරික වර්ගයක් බව පිළිගන්නේද? ඔබේ පිළිතුර සනාථ කරන්න. B2C ගණදෙනු කියන්නේ මොනවද පුතේ? B2C ගණදෙනු කියලා කියන්නේ දැන් ඔක අපි business to consumer කියන එකනේ. business to consumer. ඒ කියන්නේ ව්‍යාපාරික ආයතනයක් විසින් පාරිභෝගිකයින්ට සේවා සැපයීම. මොකද අන්තර්ජාලය කියන වචනේ අනිවාර්යෙන්ම ඔතන ඕන ඈ. එනතම් මාර්ගගතව කියලා කිව්වත් හරි. අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් මෙහෙම තිබ්බන හරි. ව්‍යාපාරික ආයතනයක් විසින් අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට භාණ්ඩ හෝ සේවා සපයන එක අපි කියනවා මොකද්ද? B2C e-business model එක කියලා. දැන් එතකොට ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. බැංකුවක් ගත්තොත් එහෙම ඇවිල්ලා එක්තරා විදිහක ව්‍යාපාරයක් නේ. ව්‍යාපාරයකට තමයි අයිති වෙන්නේ. ඒතර බැංකු සහ මූල්‍ය ආයතන ඒ වගේ දේවල් තමන්ගේ කස්ටමර්ස්ලාට, පාරිභෝගිකයින්ට අන්තර්ජාලය ඔස්සේ දීපු සේවාවක් මේක. අපිට e-banking පහසුකම දීලා තියෙනවා. කවුද දීලා තියෙන්නේ? බැංකුව විසින් දීලා තියෙනවා. එහෙනම් ඒක B2Cද? ඔව්, B2C මොඩල් එක තමා. හරි. එතකොට පිළිගන්නේද? ඔව්. ඊට පස්සේ දැන් අහනවා හේතු පැහැදිලි කරන්න. හේතු. හරි. මෙහෙම දාගන්න. ඔකට හොඳ උත්තරයක් දාගමු. පැහැදිලි උත්තරයක් නිකන් උත්තර දාගන්න නැතුව මෙහෙම දාගන්න. ඔව්. හේතුව දාගන්න.
B to C යනු B to C යනු B to C යනු B to C යනු ව්‍යාපාරික ආයතන හෝ මූල්‍ය ආයතන ව්‍යාපාරික ආයතන හෝ මූල්‍ය ආයතන මූල්‍ය ආයතන අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට භාණ්ඩ හා සේවා සැපයීමයි. 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 අන්තර්ජාල බැංකු සේවා යනු අන්තර්ජාල බැංකු සේවා යනු අන්තර්ජාල බැංකු සේවා යනු අන්තර්ජාලයේ ඔස්සේ පාරිභෝගිකයින්ට බැංකු සේවා සැපයීමේ ක්‍රමවේදයකි. පාරිභෝගිකයින්ට බැංකු සේවා සැපයීමේ ක්‍රමවේදයකි. බැංකු සේවා සැපයීමේ ක්‍රමවේදයකි. මෙතන ඔව් කියනවට එක ලකුණයි හේතුව ලියනවට එක ලකුණයි ගානේ දීලා තියෙනවා ලකුණු දෙකක්. තුන්වෙනි කොටස බලමු. සිය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ණය ඉල්ලුම්පත් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් මූලික විමර්ශනයේදීම ප්‍රතික්ෂේප වන බව බැංකුවට පෙනී ගොස් ඇත. මේ නිසා විශේෂඥ පද්ධතියක් මත පාදක වූ ණය පෙරසැකසුම් මෙවලමක් ගනුදෙනුකරුවන්ට ලබා දීමෙන් බැංකු සේවකයින්ගේ කාලය ඉතිරි කරගන්නා අතරම ගනුදෙනුකරුවන්ගේ කලකිරීම අවම කරගත හැකි බවද කළමනාකාරීත්වය සිතයි. මෙම අදහසට ඔබ එකඟ වන්නේද? දැන් මෙහෙමනේ. ඔයාලා අහලා තියෙනවද මිනිස්සෙක් ණයක් ගන්න ගියාම ණය එපා කියන තැනටම ඇවිල්ලා ආවහම තමයි ඒක හම්බෙන්නේ. මට නම් දැන් කලකිරලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. දැන් හැමදාම බැංකුවට යනවා මොකද්ද මේ එකවරක කියන්නේ නැහනේ. අරවා වුණ කියනවා මේවා වුණ කියනවා. අද ගියපුවාම කියනවා අපකාරය වුණ කියලා. අපකාරය අරන් ගියපුවාම කියනවා ඒ අපකාරය වැලිඩ් නැහැ කියලා කියනවා. හරි. ඊට පස්සේ තව කියනවා එක්කෝ ඉඩමේ ඔප්පු අරන් එන්න කියනවා. කියනවා ඊට පස්සේ මේක එහෙම බෑ. මේක තව අහවල් තැනට ගිහිල්ලා සහතික කරගෙන එන්න ඕන කියනවා. නානා ප්‍රකාර දේවල් කියනවා. හරි. එතකොට අර මිනිස්සයා දවස් 10ක් විතර මාසයක් විතර බැංකුවට යන්න ඕන ලෝන් එකක් ගන්න. එක දවසක කියන්නේ එක දේවල් ටිකක්. ඊට පස්සේ කියනවා ඔයාලට බැංකුවේ අනිත් අපකාර වෙන්නත් මේ බැංකුවේ accounts තියෙන්න ඕන කියනවා. ඕන් තව දවසක් යනවා. ඔහොම ගිහිල්ලා අර මිනිස්සයා රස්තියාදු කරලා තමයි ඔය බැංකුවල ලෝන් දෙන්නේ. හරි. ඉතින් එහෙම සිස්ටම් එකක්. මේ වගේ විශේෂඥ පද්ධතියක් තිබ්බනම් හොඳයිනේ. දැන් මෙහෙම කාරණයක් තියෙනවා. ඒ අවශ්‍යතා මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. අපකාරයෝ ඉන්න ඕන. එයාලට අදාළ බැංකුවේ අපි තුමු ලංකා බැංකුව කියලා. ඒ ලංකා බැංකුවේ ගිණුම් තියෙන්න ඕන. එතකොට එයාලා ක්‍රිබ් එකේ ඉන්න බෑ. ක්‍රිබ් එකේ කියලා කියන්නේ දැන් කලින් ගත්ත ණයක් ගෙවලා නැතුව අර බ්ලැක් ලිස්ට් වෙලා ඉන්නවා. හරි. එතකොට එහෙම නැත්නම් අපි ණය ඉල්ලන කෙනා වෙන බැංකුවක දැන් ලංකා බැංකුවට යන්නේ. ඒ වුණාට මෙයා වෙන අපි තුමු
මහජන බැංකුවේ ණයක් අරන් ඒක ගෙවන්න නැතුව ඉඳලා එයාලා බ්ලැක් ලිස්ට්ලා ක්‍රිබ් එකේ ඉන්නේ. ඒතකොට එයාට ණයක් දෙන්න බෑ. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒතකොට දැන් අපි ණය ඉල්ලුම් පතක් ඉදිරිපත් කරන්න යද්දී ඒ බැංකුවේ ඉන්න අදාළ නිලධාරියා ඒ ටික ඔක්කොම චෙක් කරලා බලනවා. ඒ චෙක් කරලා බලලා තමයි ඉහළට යවන්නේ. එක්කෝ දැන් කොහේ හරි අපි තමු ගාම්පොළ හරි පිළිමතලාවේ හරි කොහේ හරි ගෙලියෝ හරි ඔහොම ওই පැත්තක ඉන්න බැංකුවකට තමයි අපි යන්නේ ණය ගන්න. එතකොට අර අඩුපාඩු ටික යා ඔක්කොම සම්පූර්ණ කරලා ඒ අදාළ බැංකුවේ ඉන්න නිලධාරියා ණය ඉල්ලුම් කරුවා. හරි. ඒ කියන්නේ ණය ගන්න යන මිනිස්සයාගේ ඒ අඩුපාඩු ටික සම්පූර්ණ වුණාම තමයි ඒ අයදුම්පත අප්‍රූව් කරන්න. ඒ කියන්නේ අනුමත කරන්න බැංක් එකේ මැනේජර්ට යවන්නේ. ඊට පස්සේ ඒ බැංක් එකේ මැනේජර් නුවර හෙඩ් ඔෆිස් එකට ඒක යවනවා අනුමත කරන්න. එතකොට දැන් අර මූලික අවශ්‍යතා ටික සපුරපු අයදුම්පතක් තමයි අනුමත කරන්න යවන්නේ. හරි. දැන් එතකොට අර මූලික අවශ්‍යතා ටික සපුර ගන්න ගියපුවාම තමයි අර මිනිහට ජීවිතේ එපා වෙන්නේ. ලෝන් එකකටත් වඩා ජීවිතේ එපා වෙනවා. හරි. ඕක වෙන්නේ අර මූලික අවශ්‍යතා ටික අයියේ එක දවසක එකක් එනවා. තව දවසක තව එකක් එනවා. එතකොට දැන් මේක කියන විදිහට අපිට චෙක් කරලා බලා ගන්න පුළුවන්. දැන් හිතමු මම ණය ඉල්ලන්න යන්නේ කියලා. මටම චෙක් කරලා බලා ගන්න පුළුවන්. අපි හිතමු අන්තර්ජාලය හරහා ඒ සිස්ටම් එක තියෙන්නේ කියලා. එතකොට ඒ සිස්ටම් එකට දීලා බලා ගන්න පුළුවන් මගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා තියෙන්නේ. මට ඕන කරන ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම තියෙනවද? හරි. දැන් ඒ ටිකත් එක්ක බැංකුවට ගියොත් මට තව ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට දැන් ඔක්කොම විස්තර ටික මම දෙනවා. මගේ ID එක, නම, ඔක්කොම විස්තර ටික, ගිණුම් අංක ටික ඔක්කොම දෙනවා. ඊට පස්සේ අපකාරයෙන්ගේ විස්තර ටිකත් පද්ධතියට දාන්න දෙනවා. අන්තර්ජාලය ඔස්සේ ඒ ෆෝම් එක ෆිල් කරනවා කියලා හිතමුකෝ. ෆෝම් එක ෆිල් කරන්න තියෙනවා. එයාලගේ ID numbers, phone numbers ඔය ඔක්කොම දාලා ෆිල් කරනවා. right. එතකොට ඒවා ඔක්කොම වළංගුතාවය පරීක්ෂා කරලා අපිට එවනවා ඔයාට ණය අයදුම්පත සම්පූර්ණ මේ කියන්නේ කොන්දේසි ටික සම්පූර්ණයි. බැංකුවට ඇවිත් මේ ණය අයදුම්පත බාර දෙන්න කියලා කියනවා. හරි. එතකොට ගෙදර ඉඳන්ම කලින්ම බැංකුවට යන්න කලින්ම අවශ්‍යතා ටික ඔක්කොම සම්පූර්ණ කරලා මූලික කොන්දේසි ටික සම්පූර්ණ කරගෙන තමයි අපි යන්නේ. එයාලා දීලා තියෙන කන්ඩිෂන්ස් ටික අපකාරයෝ මෙච්චරක් ඉන්න ඕන, දෙන්නෙක් එක්කන් ඉන්න ඕන, එයාලා රජයේ සේවකයෝ වෙන්න ඕන කියලා ඔක්කොම කන්ඩිෂන්ස් ටික දීලා අපි දෙන්න තොරතුරු ටික එයාලා චෙක් කරලා බලනවා. පද්ධතියෙන් චෙක් කරලා බලලා අපිට ණයක් ඉල්ලන්න පුළුවන්ද බැයිද කියලා එයාලා කියනවා. රයිට්. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියනවා. හරි. එතකොට දැන් ඔන්න ඒකට විශේෂඥ පද්ධතියක් හදන්න. එක්ස්පර්ට් සිස්ටම් එකක් හදන්න කියලා කියනවා. එතකොට මේ ගණදෙනුකරුවන්ගේ කලකිරීම අවම කරගන්න පුළුවන්ද? බැංකු සේවකයන්ගේ කාලේ ඉතිරි කරගන්න පුළුවන්ද? ඔව්. ඒ දෙකම සිද්ධ වෙනවා. ඔව්. ඔබ ඒක අදහසට එකඟ වන්නේද? හරි. පිළිතුර සනාථ කරන්න කියලා කියනවා. හේතුව දැන් ඔය කිව්ව කරුණු ටික ලියන්න කියලා කියනවා. හරි. දාගන්නකො මෙහෙම සටහනක්. හරි. පිළිතුර සනාථ කරන එක දාගන්නකො මෙහෙම. මෙහෙම දාගන්න. බැංකුවක් වෙත යොමු කෙරෙන ණය අයදුම්පතක් බැංකුවක් වෙත යොමු කෙරෙන ණය අයදුම්පතක් බැංකුවක් වෙත යොමු කෙරෙන ණය අයදුම්පතක් අනුමැතිය සඳහා යොමු කිරීමට ප්‍රථම අනුමැතිය සඳහා යොමු කිරීමට ප්‍රථම කිසියම් කොන්දේසි සමූහයක් අයදුම්කරු විසින් සපුරා ඇතිදැයි පරීක්ෂා කර බලයි. කිසියම් කොන්දේසි සමූහයක් අයදුම්කරු විසින් සපුරා ඇතිදැයි පරීක්ෂා කර බලයි.
මෙම කොන්දේසි සමූහය බැංකුවට ආවේනික වන අතර මෙම කොන්දේසි සමූහය බැංකුවට ආවේනික වන අතර කොන්දේසි සමූහය බැංකුවට ආවේනික වන අතර කොන්දේසි සමූහය බැංකුවට ආවේනික වන අතර එම කොන්දේසි පරීක්ෂා කිරීම ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නිලධාරියෙකු විසින් සිදු කරයි. ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නිලධාරියෙකු විසින් සිදු කරයි. ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නිලධාරියෙකු විසින් සිදු කරයි. එතකොට ඒ නිලධාරියා වෙනුවට විශේෂඥ පද්ධතියක් එක්ස්පර්ට් සිස්ටම් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක වෙබ් බේස්ඩ් එක්ස්පර්ට් සිස්ටම් එකක්. එතකොට අපි ආයුධම්පත අපේ විස්තර ටික දාපුවාම ඒක චෙක් කරලා බලලා ඒක තියෙන අඩුපාඩු ටික අපිට පේනවා. අර ස්පෙෂලිස්ට් එහෙම නැත්නම් අර විශේෂඥ දැනුමක් තියෙන නිලධාරියා කරපු දේ දැන් පද්ධතිය විසින් කරනවා. සිස්ටම් එකෙන් අපිට ඒක අඩුපාඩු ටික පෙන්වලා දෙන වැඩේ කරනවා. හරි. ඊට පස්සේ මේකේ වෙහම ඔතනින් උත්තරේ ඇති, ඔය ටික උත්තරේ ඇති. තව පොඩි සටහනක් දාගන්න වෙනම. උත්තරේට අමතරව සටහනක්. මෙහිදී විශේෂඥ පද්ධතියක් මත පාදක වූ විශේෂඥ පද්ධතියක් මත පාදක වූ ණය පෙර සැකසුම් මෙවලමක් ගනුදෙනුකරුවන්ට ලබා දීමෙන් ණය පෙර සැකසුම් මෙවලමක් ගනුදෙනුකරුවන්ට ලබා දීමෙන් ණය පෙර සැකසුම් මෙවලමක් ගනුදෙනුකරුවන්ට ලබා දීමෙන් ණය අයදුම්පත සඳහා අවශ්‍ය මූලික කොන්දේසි සියල්ල ණය අයදුම්පත සඳහා අවශ්‍ය මූලික කොන්දේසි සියල්ල ණය අයදුම්පත සඳහා අවශ්‍ය මූලික කොන්දේසි සියල්ල අයදුම්කරු විසින් සම්පූර්ණ කර ඇතිදැයි තමාටම පරීක්ෂා කර බැලිය හැකිය. එම නිසා මූලික කොන්දේසි සියල්ල සපුරා ගැනීමෙන්
සපුරා ගැනීමෙන් අනතුරුව අයදුම්කරුට ගනුදෙනුකරුට කියලා දානවා. අනතුරුව ගනුදෙනුකරුට ණය අයදුම්පත බැංකුවට යොමු කළ හැකිය. ණය අයදුම්පත බැංකුවට යොමු කළ හැකිය. right. පැහැදිලිව ওই වගේ තැන්වල උත්තරයක් ඕනේ. එතකොට ඔව් කියනවට එක උත්තරය එක ලකුණයි, පැහැදිලි කිරීමට එක ලකුණයි. ඔහොම තමයි ලකුණු දීලා තියෙන්නේ. අපි යමු තුන්වෙනි කොටසට. මෙහෙම කියනවා. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. දැන් බලන්න ඒවා හිතලා ලියන්නනේ තියෙන්නේ. ඒවා හිතලා දැන් සාමාන්‍ය ප්‍රැක්ටිකලි මේ දවස්වල ඔයාලා අත්විඳින්න දේවල් නේ ඒවා. හරි. ඉතින් ඔය වගේ දේවල් වලට හිතලා උත්තර ලියන්න ඕන. ඊට කලින් කොටස ඇවිල්ලා පොඩි නම්බර් සිස්ටම්ස් ගාන. හරි. දැන් ඉතින් මේකෙත් සමහර ලාවට දැන් මේ හේතු දෙක ලිව්වේ නැතත් හේතු දෙකට ලකුණු දෙකයිනේ තියෙන්නේ. ඔච්චර ලොකු හේතු දිව වුණාට ලකුණු දෙකයිනේ තියෙන්නේ. මේකට 10ක් දීලා දෙපා. 10 දෙකෙන් බෙදලා තමයි ව්‍යුහගත ප්‍රශ්නෙට ලකුණු 5න්නේ හම්බෙන්නේ. එතකොට 10 දෙකෙන් බෙදපුවාම තමයි 5න් කීයද කියලා දෙන්නේ. 5න් 4ක් අරගෙන්නේ. එතකොට 10න් 9ක් අරගෙන. හරි ප්‍රශ්න දෙකයි 10න් 9ක් දැනට අරගෙන. මම කියන්නේ ඒකයි ව්‍යුහගත පේපර් එක හොඳට ස්කෝර් කරන්න පුළුවන් කියලා. අද මේ උත්තර ලියන ස්ටයිල් එක පුරුදු වුණොත් මේවට ලකුණු ගන්න පුළුවන්. ආයේ මේවා මේ බැරි දේවල් නෙවෙයි. හරි. 3 පළවෙනි කොටස. මෙහෙම පොඩ්ඩක් සටහනක් දීලා තිනවා. ශක්තිය මැවීම හෝ විනාශ කළ හැකි දෙයක් නොවේ. විනාශ කළ හැකි දෙයක් නොවේ. ශක්තිය මවන්නත් බෑ, විනාශ කරන්නත් බෑ. කවුද ඔක් කිව්වේ? අයින්ස්ටයින් නේ කිව්වේ. මෙහෙම කියනවා. ඒ එක් ආකාරයක සිට තවත් ආකාරයකට පරිවර්තනය එහෙම නැත්නම් මාරු කිරීම පමණක් කළ හැකි වේ. යයි ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් ගෙනහැර දක්වා ඇත. හරි. අයින්ස්ටයින් ඕක කියලා තියනවලු. අපි අහනවා ශක්තිය එක් ආකාරයක සිට තවත් ආකාරයකට වෙනස් වීමේ ක්‍රියාවලිය සංවෘත පද්ධතියක් වන්නේදයි ලියා දක්වන්න. සංවෘත විවෘත කියන එකේ අදහස මොකක්ද දරෝ? විවෘත පද්ධතියක් නම් බාහිරින් දෙයක් ගන්න ඕන. බාහිරින් අරගෙන ඒක එක්ක බාහිර පරිසරයත් එක්ක ගනුදෙනු කරනවා පේන්න ඕන. බාහිර පරිසරයෙන් දෙයක් ගන්නවා හරි බාහිර පරිසරයට දෙයක් දෙනවා හරි පේන්න ඕන. එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? ශක්තිය එක ප්‍රභේදයක ඉඳන් තවත් ප්‍රභේදයකට පරිවර්තනය කරගන්න විතරයි පුළුවන් කියනවා. අලුතෙන් ශක්තිය පිටින් අරගෙන අපිට අලුතෙන් දෙයක් හදාගන්න බෑ කියනවා. ශක්තිය එතකොට ශක්තිය ආකාර පරිවර්තනය වීමක් විතරයි තියෙන්නේ. සමහර ලාවට දැන් විභව ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ පිටින් ගත්තේ නෑනේ. තියෙන එකම වෙනත් විදිහකට පරිවර්තනය වුණා. එතන පරිවර්තනය වෙලා එළියට දෙනවද? නෑ. තියෙන මේ පද්ධතිය ඇතුළෙමයි. තියෙන ශක්තිය වෙනත් විදිහකට පරිවර්තනය වෙනවා. දැන් උදාහරණයක් විදිහට තව ගත්තොත් එහෙම විද්‍යුත් ශක්තිය එක්ක ආලෝක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. විද්‍යුත් ශක්තිය ශබ්ද ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒතර පිටතට මුදා හැරීමක් වෙන්නේ නැහැ. ඒක ඇතුළෙම ශක්තිය කියන එක පරිවර්තනය වෙවි තියෙනවා. ඒතර ශක්තිය කියන්නේ සංවෘත පද්ධතියක් කියලා ගන්න පුළුවන්. එතකොට එක මෙහෙම කියනවා සංවෘත පද්ධතියක් වන්නේදයි ලියා දක්වන්න. එකට ලියන්න ලියලා තියෙන්න ඕන සංවෘත පද්ධතියකි. සංවෘත පද්ධතියකි. සංවෘත පද්ධතියකි. දෙක ඉහත ඒ කොටසේ එකෙහි ලබා දුන් ඔබේ පිළිතුර සනාථ කිරීම සඳහා එක් කරුණක් ගෙනහැර දක්වන්න. හරි අපි මෙහෙම ලියමු. දැන් ඔය කිව්ව එක ලියන්න ඕන. මේ පරිවර්තනය වෙද්දී පිටින් ගන්නෙත් නැහැ, එළියට දෙන්නෙත් නැහැ. ඒක ඇතුළෙම සිද්ධ වෙන වැඩක්. සංවෘතයි. මේ හදාගන්න.
ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. එම නිසා පිටතින් නව ශක්ති ප්‍රභේදයක් ලබා ගැනීමට හෝ 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 ශක්තිය විනාශ වී පිටතට ලබා දීමක් හෝ සිදු නොවේ. ශක්තිය විනාශ වී පිටතට ලබා දීමක් හෝ සිදු නොවේ. ශක්තිය විනාශ වී පිටතට ලබා දීමක් හෝ සිදු නොවේ. right. අපි යමු B කොටසට. B කොටස නම් ආය දැන් මේකේ 1 ලකුණු ඈ. මේකටත් 1 මේකටත් 1. ඔය විදිහයි. ඔය හේතු සංවෘත පද්ධතියක් කියනවට ලකුණයි. ඒකේ හේතු පැහැදිලි කිරීමට ලකුණයි. B වල පළවෙනි කොටස. එහෙම කියනවා. වෙන වගුවක් හදන SQL කෝඩ් එක දාලා තියෙනවා. create table unit. table එකේ නම unit. අපෙන් අහනවා ප්‍රාථමික අතර මොකක්ද කියලා. හරි. primary key එක මොකක්ද? සංයුක්ත ප්‍රාථමික අතර. මොකද institute code සහ unit code කියන එක එකතු කරලා හදන සංයුක්ත ප්‍රාථමික අතරක් තියෙන්නේ. එහෙනම් ඔය තියෙන විදිහටම ලියන්න ඕනේ. institute code unit code සංයුක්ත ප්‍රාථමික අතරක් තියෙන. හරි. ඒක හරි. එතෙන්ද එක ලකුණක් ලැබෙනවා. ඊළඟට දෙක කොටස. දෙකේ කියනවා මෙහෙම ඉහත DDL data definition language කියන එක. ඒ කියන්නේ වගු හදන එක, වගු මකන එක, ඔවා අපි කියනවා වගු වල ව්‍යුහය තීරණය කරන එක. ඒවා DDL කියලා. හරි. ඉහත DDL හි භාවිත කර ඇති සංරෝධක මොනවාද? ඒකාබද්ධ සංරෝධක මොනවාද? හරි. ඒකාබද්ධ සංරෝධක වර්ග එහෙම නැත්නම් ඒකාබද්ධ සම්බාධක වර්ග කීපයක් කියලා දීලා තිනවා. ඒ ටික ආපහු බලා ගන්න. මොකද්ද? domain,
integrity constraints. ඊට පස්සේ entity integrity constraints. ඊළඟට referential integrity constraints කියලා සම්බාධක වර්ග තුනක්. ඊට අමතරව තව එකක් තියෙනවා data integrity constraint කියලා. ඒක කරන් වැඩි කතා කරේ නෑ. හරි. බලමු මේකේ මොකද්ද සම්බාධක? දත්ත ප්‍රරූපය not null. sorry දත්ත ප්‍රරූපය නෙවෙයි. ඒ null ඒ column එකට institute code කියන එකට null අගේ ඇතුළත් වෙන්න බෑ. unit code කියන එකට null කියන එක ඇතුළත් වෙන්න බෑ. අයනම් ඒක සම්බාධකයක් තමයි not null කියලා කියන්නේ. ඔන්න not null සම්බාධකය. තව primary key කියලා කියන්නේ සම්බාධකයක්. primary key. තව සම්බාධකයක් foreign key. foreign key කියලා කියන්නේ සම්බාධකයක්. foreign key. දැන් ඊට පස්සේ ඔන්න මෙහෙම. ඔතන ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. foreign key එකට සම්බාධක දෙනවා ලකුණු 2යි මේකට 1යි මේකට 1යි. ඔහොමයි ලකුණු දීලා තියෙන්නේ. ඉතිරි කොටසට යමු. වගුවක් දීලා තියෙනවා. අනේ මාර ලේසිනේ. මට හිතන්නේ මේකට ලකුණු 20න් 20ම හරියට ලියපු ළමයට ගන්න පුළුවන් කියලා. එහෙනම් වගුවක් දීලා තිනවා. C වලනේ. C කොටසේ එක වගුවේ ගණනීයතාව වගුවක cardinality of a relation කියලා කියන්නේ මොකද්ද? database එකේ තියෙන වගුවකට කියන නම relation එකක්. හරි. ගණනීයතාවය කියන්නේ මොකද්ද? රෙකෝඩ් ගන්න. මේ වගුවේ රෙකෝඩ් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. degree of a relation. degree වගුවක degree එක කියලා කියන්නේ මොකද්ද? columns ගන්න. columns කීයක් තියෙනවද මේ වගුවේ? එතන attributes ගන්න. attributes කීයක් තියෙනවද මේ වගුවේ? 4ක් තියෙනවා. columns 4යි. අනේ මන්දා. view එක paper එක කරන්න පැයක් යන්නේ නැහැ හරියට කරා නම්. දැන් මේ විස්තර කර දෙන්න නිසා නේ මෙතන වෙලා යන්නේ. එතකොට වගුවේ ගණනීයතාවය ලකුණු දීලා තියෙන විදිහ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 1 2 3යි 4යි 5යි 7යි. පොඩ්ඩක් දෙන්න වෙලාව. දැන් ඔකේ ලකුණු දීලා තියෙන විදිහ පොඩ්ඩක් බලා ගන්න ඕන. ලකුණු දීපු විදිහ පොඩි ගැටලුවක් තියෙනවා. ලකුණු දීලා තියෙන්නේ 3යි 4යි. 1යි. එක ලකුණු ගානේ දීලා තියෙනවා. හරි. මෙතෙන්ද එක ලකුණයි. මෙතෙන්ද එක ලකුණයි. එතකොට මෙතන ලකුණු 4යි 6යි 7යි මුල කොටසේ හරි ඔන්න තමයි 1 ලකුණු දීලා තියෙන්නේ. ඊට පස්සේ 4 වෙනි කොටසට යමු. 4 වෙනි ප්‍රශ්නේ ව්‍යුහගත වල 4 වෙනි ප්‍රශ්නේ.
බිටු 32හි පරිගණකයක බයිට යොමුගත කළ හැකි ප්‍රධාන මතකයක් ඇත. මෙම පරිගණකය එහි මතකයේ ඇති ඕනෑම බයිටයකට ප්‍රවේශ වීම සඳහා බිටු 32හි යොමු භාවිත කරයි. මෙම පද්ධතියේ ප්‍රධාන මතකය ගිගාබයිට් 8ක මතකයකින් ප්‍රතිස්ථාපනය කළ පසුවත් යම් ක්‍රියාවලියක් සඳහා භාවිත කළ හැකි උපරිම වශයෙන් ගිගාබයිට් 4ක මතකයක් බව නිරීක්ෂණය කරන ලදී. මෙසේ වන්නේ ඇයිදැයි සියලුම ගණනය කිරීම සමගින් පහදා දෙන්න කියලා කියනවා. හරි බිටු 32හි බයිට යොමුගත මතකයක් තියෙනවලු. බිටු 32 ඇඩ්‍රස්ලු භාවිතා කරන්නේ. දැන් ඔය බයිට යොමුගතයි කියන එකේ අදහස මේකනේ දරුවෝ. මෙමරි එකක් ගත්තාම ඒක බයිට යොමුගතයි කියලා කියන්නේ එන්න මේ අදහස. දැන් අපි මේක මෙමරි එක බයිට් එකේ කොටස් වලට මෙමරි ස්පේස් එක බයිට් එකේ කොටස් වලට වෙන් කරනවා. කොට මේ එක කොටසක ධාරිතාව කොච්චරයිද? බයිට් 1යි. බයිට් එකක ධාරිතාවයක් තියෙන මේ හැමතැනම තැන්පත් කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය බයිට් 1යි. ඔහොම මේ මුළු 4 ගිගාබයිට් 8ම බෙදෙනවා. රයිට් 8ම බෙදෙනවා. එතකොට මේ එක ලොකේෂන් එකකට එක ඇඩ්‍රස් එක ගානේ අසයින් කරලා තියෙන. හේතුව මෙමරි ස්පේස් එක හඳුනගන්න මතකයේ විවිධ ස්ථාන හඳුනගන්නේ ලිපින පාවිච්චි කරලා. එක ලොකේෂන් එකකට එක ඇඩ්‍රස් එක ගානේ තියෙනවා. එක බයිට් එකක් හඳුනගන්න මේ ලොකේෂන් එක හඳුනගන්න මෙතෙන් ඇඩ්‍රස් එක. 1 2 3 4 5 වගේ ඔන්න ඔහම අංක දීලා තියෙනවා ඒ ලොකේෂන් හඳුනගන්න. එතකොට එක ලොකේෂන් එකකට එක ඇඩ්‍රස් එක ගානේ ඕන. ඇඩ්‍රස් දීලා තියෙනවා. ඒ කියන්නේ එක බයිට් එකක ස්පේස් එකක් හඳුනගන්න එක ඇඩ්‍රස් එක ගානේ ඕනේ කියලායි කියන්නේ. ඔකයි බයිට යොමුගත කියන එකේ අදහස. right. එතකොට එක ලිපිනයක බිට් කීයක් තියෙනවා කියලා කියනවද? ඇඩ්‍රස් එකක් ගත්තාම බිට් 32ක් තියෙනවා. 32 බිට්. right. දැන් එතකොට ඔයාලා දන්නවා බිට් 32ක් තියෙනවා නම් අපිට බිට් 32 පාවිච්චි කරලා වෙනස් ලිපින හදාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මුලින්ම ඒක හොයාගමු. එහෙම. නිර්මාණය කළ හැකි බිටු 32හි ලිපින ගණන. බිට් 32 ලිපින කීයක් හදන්න පුළුවන්ද? බිට් 32ක් ඇඩ්‍රස් එක තියෙනවා නම් 232ක් පුළුවන්. නිර්මාණය කළ හැකි බිටු 32හි ලිපින ගණන කොච්චරක් පුළුවන්ද? 232ක්. ඇඩ්‍රස් එක බිට් දෙකක් තියෙනවා නම් කොහොමද? ඔන්න බිට් දෙකකින් ලියා ගන්න පුළුවන් ලිපින ඔච්චරයි තියෙන්නේ. ඔන්න මේක එක ඇඩ්‍රස් එක, මේක තව ඇඩ්‍රස් එක, මේක තව ඇඩ්‍රස් එක, මේක තව ඇඩ්‍රස් එක. අයනම් ලිපින කීයක් පුළුවන්ද? 4ක්. 4 කියලා කියන්නේ 2 වර්ගය. හරි. 2 බලයට දානවා ඇඩ්‍රස් එක තියෙන බිට් ගාන. එතකොට අපිට එනවා වෙනස් ඇඩ්‍රස් කීයක් හදාගන්න පුළුවන්ද කියලා. අයනම් බිට් 32ක් කියලා කියන්නේ එතකොට 232ක් මේ වගේ වෙනස් ලිපින හදාගන්න පුළුවන් කියන එකයි අදහස. හරි. ඔන්න ලිපින ගාන හොයාගත්තා. එහෙනම් අපි බලමු ලිපින 232කින් ලිපින 232ක් පැවරීම සිදු කළ හැකි මතක අවකාශය. හැම බයිට් එකකටම එක ඇඩ්‍රස් එක ගන්න ඕනේ. එහෙනම් ලිපින 232ක් පැවරීම සිදු කළ හැකි මතක අවකාශය.
ලිපින 232ක් තියෙනවා නම් එක ලිපිනයක් එක බයිට් එකකට දීගෙන යද්දි ලිපින 232ක් තියෙනවා. එහෙනම් බයිට් කීයකට දෙන්න පුළුවන්ද? 232කට. 232යි බයිට්. හරි. එහෙනම් අපිට ඔක සුළු කරගන්න වෙනවා. එතකොට 232යි මොකද වෙන්නේ? හරි. කිලෝබයිට් කරන්න 1024න් බෙදෙනවා. 1024 කියලා කියන්නේ 210. ආයෙ මොකද කරන්නේ? මෙගාබයිට් කරන්න ඕනේ. මෙගාබයිට් කරන්න නම් ආයෙත් 1024න් බෙදෙනවා. එතකොට ගිගාබයිට් කරන්න ආයෙත් 1024න් බෙදෙනවා. එතකොට අපිට එනවා මොකද්ද? දැන් ඔක සමහර ළමයිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. රයිට්. ඒ නිසා මම මේක කරන්නම්. 232 1024. ඒ කියන්නේ 210 වෙනි බලයෙන් බෙදුවම මොනවද වෙන්නේ? බයිට් කිලෝබයිට් වෙනවා. එතකොට මෙතන එන උත්තරයක් 10 සුළු වෙනවා 22ක් ඉතිරි වෙනවා. 210 සුළු වෙලා යනවා. එතකොට මෙතන එන උත්තරය 222යි කිලෝබයිට්. 222 කියන එක ආයෙත් 1024න් බෙදෙනවා. ඕක එකපාර කරන්න පුළුවන් ඈ. 1024න් බෙදුවහම මෙගාබයිට් බවට පත් වෙනවා. 10 සුළු වෙනවා 22න් 10ක් ගියාම 12යි. එතකොට මෙතන එනවා 212ක්. සුළු කරපුවාම උත්තරේ. ඒක ආයෙත් 1024න් 210න් බෙදුවොත් එහෙම ගිගාබයිට්. එතකොට 12න් 10ක් ගියාම දෙකක් ඉතිරි වෙනවා. 4යි ගිගාබයිට්. ඔන්න ඕක උත්තරේට තියෙන්න ඕන. රයිට්. එතකොට ඔකට දීලා තියෙන්නේ ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. මෙතෙන්ද එක ලකුණයි මෙතෙන්ද එක ලකුණයි මේ සුළු කිරීම කරලා අවසාන උත්තරය ගන්නවට ලකුණු 2යි. ඔහොම තමයි ලකුණු දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ටික වීඩියෝ එක නවත්තලා දාගන්න. දාගෙන ගාන හදාගෙන මෙහෙම කරුණක් දාගන්න. ලිපින ප්‍රමාණවත් වන්නේ ගිගාබයිට් 4ක් සඳහා පමණි. 4GB සඳහා පමණි. ලිපින ප්‍රමාණවත් වන්නේ 4GB සඳහා පමණි. එම නිසා ගිගාබයිට් 8ක මතකයෙන් ගිගාබයිට් 4ක් පමණක් භාවිත කළ හැකිය. ගිගාබයිට් 4ක් පමණක් භාවිත කළ හැකිය. මේකෙත් ලකුණු 5ම ගන්න පුළුවන්. ආයේ කතා දෙකක් නැහැ. ධාවන තත්ත්වයේ තියෙන ක්‍රියායනයක් ගැන අහන්නේ. නව අවස්ථාව සූදානම් ධාවන අවහිර කළ අවසන් කළ ප්‍රතිහරණය කළ සහ අවහිර කළ ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින ඕමනේ සත්ක්‍රියාවලි තත්ත්ව ආකෘතිය අඳින්නේ. රයිට්. දැන් ක්‍රියායනයේ තියෙන්නේ මෙතන තියෙන්නේ. අපිට යන්න පුළුවන් මොකටද? අපි එක දාමු අවසන් කළ තත්ත්වය. ඊළඟට පත් වෙන්න ඕන අවසන් කළ තත්ත්වය. රයිට්. ඒ කියන්නේ මේ තත්ත්වයේ තියෙන ක්‍රියායනයක් මෙතෙන්ද යනවා. හරි. මෙතෙන්ද යනවා. ධාවන තත්ත්වයේ තියෙන ක්‍රියායනයක්
අවසන් කළ තත්ත්වයට යනවා. මෙතෙන් යන්න හේතුව මොකද්ද? හේතුව සංක්‍රාන්තිය සඳහා වන හේතුව ක්‍රියායනය සම්පූර්ණයෙන්ම ධාවනය වී අවසන් වීම හෝ හොඳ උත්තරයක් ලියා ගන්න ඕනේ. ක්‍රියායනය සම්පූර්ණයෙන්ම ධාවනය වී අවසන් වීම හෝ ක්‍රියායනය ධාවනය වීමේදී දෝෂ මතුවීම. ක්‍රියායනය සම්පූර්ණයෙන්ම ධාවනය වී අවසන් වීම හෝ ක්‍රියායනය සම්පූර්ණයෙන්ම ධාවනය වී අවසන් වීම හෝ ක්‍රියායනය ධාවනය වීමේදී දෝෂ ඇතිවීම. ක්‍රියායනය ධාවනය වීමේදී දෝෂ ඇතිවීම. දෝෂයක් වුණොත් එම ඒක අවසන් කළ තත්ත්වයට යනවා. එතනින් එහාට රන් කරන්න බෑනේ. ඊළඟ එක අපි දාමු අවහිර කළ තත්ත්වය. ඊළඟට පත් වෙන්න පුළුවන් තත්ත්වය තමයි අවහිර කළ. අවහිර කළ මොනවා වුණොත්ද යන්නේ? ධාවන තත්ත්වෙන් ඉඳන් අවහිර කළ තත්ත්වයට යන්නේ. ධාවනය වෙන ක්‍රියායනයට ආදාන ප්‍රතිදාන ක්‍රියා සිද්ධ කරන්න ඕන වුණාම අවහිර කළ තත්ත්වයට ගිහිල්ලා තමයි ඒ ආදාන ප්‍රතිදාන ක්‍රියා සම්පූර්ණ කරන්නේ. සංක්‍රාන්තිය සඳහා වන කොන්දේසිය වෙන්නේ මේක දාගන්න. සංක්‍රාන්තිය සඳහා වන කොන්දේසිය ක්‍රියායනයට ආදාන ප්‍රතිදාන ක්‍රියායනයට ආදාන ප්‍රතිදාන උපාංග හා සම්බන්ධ වීමට අවශ්‍ය වීම. ක්‍රියායනයට ආදාන ප්‍රතිදාන උපාංග හා සම්බන්ධ වීමට අවශ්‍ය වීම. එහෙම නැත්නම් මෙහෙම තිබ්බත් හරි. ක්‍රියායනයට ආදාන ප්‍රතිදාන සිදු කිරීමට ආදාන හෝ ප්‍රතිදාන සිදු කිරීමට අවශ්‍ය වීම කිව්වත් හරි. ඊළඟට යන්න පුළුවන් අවස්ථාව මොකද්ද? සූදානම් තත්ත්වයට යන්න පුළුවන්. අතෙන්ට යන්න පුළුවන්. සූදානම් තත්ත්වයට යන්න හේතු මොනවද? හරි. සූදානම් තත්ත්වයට මෙතන ඉඳන් යන්න එක හේතුවක් තමයි සකසනය තුළ ක්‍රියායනයකට අර ටයිම් ක්වන්ටම් එකක් දෙන්නේ. මිලි තප්පර ගාණක් දෙනවා. ඒ කාලය අවසන් වුණොත් ධාවනය වෙලා ඉවර නැත්තම් සකසනය තුළ ලබා දී තිබූ කාලය අවසන් වුණොත් සූදානම් තත්ත්වයට දානවා. එහෙමත් නැත්තම් ඊළඟ chance එක මොකද්ද? මෙතන ධාවනය වෙවි ඉද්දී ඊට වඩා ප්‍රමුඛතාවයේ වැඩි ක්‍රියායනයක් සූදානම් තත්ත්වයට ආවොත් මේක ධාවනය වෙන එක නවත්තලා ප්‍රමුඛතාවයේ වැඩි ක්‍රියායනයට chance එක දෙනවා. එහෙනම් සංක්‍රාන්තිය සඳහා වන කොන්දේසි දෙකක් තියෙනවා. දගාම මේවා. සකසනය තුල ධාවනය වීමට ලබා දී තිබූ කාලය අවසන් වීම හෝ සකසනය තුල ධාවනය වීමට ලබා දී තිබූ කාලය අවසන් වීම හෝ සකසනය තුල ධාවනය වීමට ලබා දී තිබූ කාලය අවසන් වීම හෝ ප්‍රමුඛතාව වැඩි ක්‍රියායනයකට ධාවනය වීමට ප්‍රමුඛතාවයේ වැඩි ක්‍රියායනයකට ධාවනය වීමට ප්‍රමුඛතාවයේ වැඩි ක්‍රියායනයකට ධාවනය වීමට අවස්ථාව ලබා දීමට සිදුවීම. ප්‍රමුඛතාව වැඩි ක්‍රියායනයකට ධාවනය වීමට අවස්ථාව ලබා දීමට සිදුවීම. හරි. ඔන්න ඔය කරුණු කාරණා ටික තමයි හේතු වෙන්නේ. හරි. එතකොට ලකුණු ලැබිලා තියෙන්නේ 1 ගානේ තමයි ලැබිලා තියෙන්නේ. මේකට 1 ඒ හේතු ලියනවට 1 ලකුණු ගානේ ඔක්කොම මේ වගුවට ලකුණු 6ක් වෙන් කරලා දීලා තියෙනවා. හරි. ඔන්න ව්‍යුහගත පේපර් එක ඔතනින් ඉවර වෙනවා. ඊළඟට අපි රචනා පේපර් එකට යමු.
රචනා පේපර් එකේ දැන් මම සාමාන්‍යයෙන් පැය එකමාරට වඩා වීඩියෝ රෙකෝඩින් එකක් දාන්න අමාරුයි දරුවෝ. මොකද ප්‍රොසෙස් කරගන්න يعني මේ කම්ප්‍රෙස් කරගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පැය එකමාරකට වීඩියෝ එකක් කම්ප්ලීට් කරගන්න තමයි හැම වෙලාවෙම try කරන්නේ. බලමු. එහෙම වුණොත් තව අපිට MCQ 10කුත් තියෙනවා MCQ පේපර් එකේ. ඒකත් එක්ක රචනා ප්‍රශ්න ටිකත් ඩිස්කස් කරන්නම්. ඒතකොට සෙෂන්ස් දෙකක් විදිහට යන්න හරි එහෙම කරන්න. හරි. එහෙනම් අපි ඊළඟ සෙෂන් එකේ හම්බෙමු.